හයවන පරිච්ඡේදය ගිවිසුම් කරඬුව ජෙරුසලමට ගෙන ඒම. ඊශ්‍රායෙල් වරුන්ගෙන් තෝරාගත් සියල්ලන් වන මිනිසුන් 30,000ක් දාවිත් නැවත රැස් කළේය. දාවිත් නැගිට තමා සමග සිටි මුළු සෙනඟ කැටුව යනුයේ කෙරුබ් වරුන් පිට සිහසුන් අරා සිටින සියලු බලති සමිදානන් වහන්සේගේ නාමය දරන දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනෙන පිණිස ජුදාහි බායාලයට ගියේය. ඔහු හෙළමත පිහිටුවා තිබුණු අබිනාදාබ්ගේ ගෙයින් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අලුත් රථයක තබාගෙන ආවෝය. අබිනාදාබ්ගේ පුත්‍රයන් වන උෂ්ෂාද අබියෝද අලුත් රථය දක්කාගෙන ගියෝය. ඔහු හෙළමත තිබුණ අබිනාදාබ්ගේ ගෙයින් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන රථයේ තබාගෙන ගෙනාවෝය. ඒ ඉදිරියෙන් අබියෝ ගමන් කළේය. දාවිත් සහ මුළු ඊශ්‍රායෙල් වංශය සියලු ආකාර තූර්ය භාණ්ඩවලින්ද කුඩා වීණාවලින්ද කයිතාලම්වලින්ද වීණාවලින්ද රබන්වලින්ද අත්ලවලින්ද නාද කරමින් සමිදානන් වහන්සේ ඉදිරියෙහි මහා හඬින් ගයමින් නැටුවෝය. ඔවුන් නාකොන්ගේ කමතට පැමිණි විට හරකුන් දැඟලූ බැවින් උෂ්ෂා දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට අත දිගුකොට එය ඇල්ලුවේය. එවිට සමිදානන් වහන්සේගේ උදහස උෂ්ෂාට විරුද්ධව ඇවිලිනි. දෙවියන් වහන්සේ ඒ වරද නිසා එහිදී ඔහුට පහර දුන් සේක. ඔහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ළඟ මැරුණේය. සමිදානන් වහන්සේ උෂ්ෂාට පහර දුන් බැවින් දාවිත් ශෝකයට පත්වී ඒ ස්ථානයට උෂ්ෂා ප්‍රහාරය යන අරුත ඇති පෙරෙස් උෂ්ෂා යන නම තැබුවේය. ඒ නාමය අද දක්වා පවතී. ඒ දවසේදී දාවිත් සමිදානන් වහන්සේට බයව සමිදානන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා ළඟට එන්නේ කෙසේදැයි කීවේය. එබැවින් දාවිත් සමිදානන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට ගෙනෙන්නට අකමැතිව එය අහකට හරවා ගිත්තීය ඕබෙද් ඒදොම්ගේ නිවෙසට ගෙන ගියේය. සමිදානන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගිත්තීය ඕබෙද් ඒදොම්ගේ නිවසේ 3 මාසයක් තිබුණේය. සමිදානන් වහන්සේ ඕබෙද් ඒදොම්ටත් ඔහුගේ මුළු පවුලටත් ආශිර්වාද කළ සේක. දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නිසා සමිදානන් වහන්සේ ඕබෙද් ඒදොම්ටත් ඔහුට අයිති සියල්ලටත් ආශිර්වාද කරන සේකයි දාවිත්ට දන්වන ලද්දේය. එවිට දාවිත් ගොස් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද් ඒදොම්ගේ නිවසෙන් දාවිත්ගේ නුවරට ප්‍රීති සහගතව ගෙනාවේය. තවද සමිදානන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලන්නන් අඩි 6ක් ගිය කල දාවිත් ගොනිකුද වස්සෙකුද පූජා කළේය. දාවිත් හන ඒ පොත් සැට්ටයක් හැඳගෙන සමිදානන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේය. මෙසේ දාවිත් සහ මුළු ඊශ්‍රායෙල් වංශය ඔල්වර ශබ්දයත් හොරණෑ ශබ්දයත් ඇතිව සමිදානන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනාහ. සමිදානන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට පැමිණි කල සාවුල්ගේ දුවවන මීකල් කවුළුවෙන් බලා සමිදානන් වහන්සේ ඉදිරියෙහි දාවිත් රජ උඩ පනිමින් නටනු දැක ඇගේ සිතින් ඔහු හෙලා දැක්කාය. ඔහු සමිදානන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඇතුළට ගෙනපුත් දාවිත් ඊට පිහිටුවා තිබුණු කූඩාරම මැද්දෙහි ඊට නියමිත ස්ථානයෙහි එය තැබූහ. දාවිත් සමිදානන් වහන්සේ ඉදිරියෙහි දවන යාග පූජා සහ සහභාගීකමේ පූජා ඔප්පු කෙළේය. දාවිත් දවන යාග පූජාද සහභාගීකමේ පූජාද ඔප්පු කර නිම කළ පසු සර්ව පරාක්‍රම සමිදානන් වහන්සේගේ නාමයෙන් සෙනගට ආශිර්වාද කළේය. තවද ඔහු මුළු සෙනගට එනම් ඊශ්‍රායෙල් සමූහයාගෙන් එක පුරුෂයාට හා ස්ත්‍රියට රොටියකුත් මස් කැබැල්ලකුත් වියලි මුද්‍රික කැටියකුත් දුන්නේය. එවිට මුළු සෙනග තම තමන්ගේ නිවෙස් වලට යන්නට ගියහ. දාවිද්ද තමන්ගේ ගෙවැසියන්ට ආශිර්වාද කරන පිණිස හැරී ගියේය. සාවුල්ගේ දුවවන මීකල් දාවිත්ගේ පෙරමකට අවුත් කතාකුට කමකට නැති කෙනෙකු විලිලැජ්ජා නැතිව තමාගේ ඇඳුම් ගලවා දමන්නාසේ අද සිය මෙහෙකරුවන්ගේ දාසීන් ඉදිරියෙහි තමාගේ ඇඳුම් ගලවා දැමූ ඊශ්‍රායෙල් රජතුමා අද තේජවන්ත වී සිටින හැටි පුදුමයයි කීවාය.
දාවිත් මීකලට කතා කොට එසේ කරන ලද්දේ සිය සෙනග වන ඊශ්‍රායල් කෙරෙහි අධිපතියක් කොට පත් කරන පිණිස ඔබේ පියාත් ඔහුගේ මුළු වංශයත් පහකොට මා තෝරාගත් සමිදානන් වහන්සේ ඉදිරියේය. ඒ නිසා මම සමිදානන් වහන්සේ ඉදිරියේ නටන්නෙමි. මම ඊටත් වඩා නීචව මාගේම ඇස් හමුවෙහි පහත් වන්නෙමි. එහෙත් ඔබ කී දාසීන්ගේ නම් ගෞරව ලබන්නෙමි කීවේය. එබැවින් සාවුල්ගේ දුව වන මීකලට මැරෙනතුරු දරුවෙක් නොලැබුණේය. 7 වන පරිච්ඡේදය. නාතාන්ගෙන් දාවිත් රජුට පණිවිඩයක්. දාවිත් රජුගේ සියලු සතුරන්ගෙන් සමිදානන් වහන්සේ ඔහුට හැම අතින්ම නිදහස දුන් පසු ඔහු සිය නිවසෙහි වාසය කළේය. එසේ සිටින අතර රජතුමා නාතාන් නම් දිවසිවරයාට කතා කොට මෙන්න මම දැන් කිහිරිගේක වසමි. එහෙත් දෙවියන් වහන්සේගේ කිවිසුම් කරඬුව කෝඩාරමක් ඇතුලේ තිබේයයි කීවේය. එවිට නාතාන් පිළිතුරු දෙමින් ඔබ කුස් ඔබේ සිතේ තිබෙන සියල්ල කරන්න. මන්ද සමිදානන් වහන්සේ ඔබ සමග වැඩ සිටින සේකැයි රජුට කීවේය. තවද එම රාත්‍රියේ සමිදානන් වහන්සේගේ පණිවිඩය නාතාන් වෙත පැමිණියේය. ඔවුන් වහන්සේ මෙසේ වදාළ සේක නොඹ ගොස් සමිදානන් වහන්සේ මෙසේ කියන සේකැයි මගේ මෙහෙකරුවන දාවිත්ට කියන්න. මාගේ වාසස්ථානය සඳහා මට මාලිකාවක් ගොඩනගන්නට යන්නේ නුඹද. මම ඊශ්‍රායල් සෙනග මිස්රයෙන් ගෙනා දවසේ පටන් අද දක්වා රුවයක වාසය නොකොට කූඩාරමකද මණ්ඩපයකද වාසය කෙලෙමි. මාගේ සෙනග වන ඊශ්‍රායල් පාලනය කරන පිණිස මා අනදුන් වීර පුරුෂයන්ගෙන් නොබලා මට කිහිරිලී වඩින් රූහයක් ගොඩ නොනැගුවේ මන්දයි සියලු ඊශ්‍රායල් සෙනග හැසිරුණු කිනම් ස්ථානයකදී ඇසුවෙම්ද. එබැවින් මාගේ මෙහෙකරු දාවිත්ට මෙසේ කියන්නයි සියලු බැලත සමිදානන් වහන්සේ මෙසේ වදාරන සේක. මාගේ සෙනග වන ඊශ්‍රායල් කෙරෙහි අධිපතියා වන පිණිස තනබිමෙන්ද වැටලුවන් පස්සේ යාමෙන්ද මම නුඹ කැඳවා ගතිමි. නුඹ කිය හැමතැන්හිම මම නුඹ සමග සිට නුඹේ සතුරන් නුඹ ඉදිරියෙන් සිඳ දැමුවෙමි. මෙහි පිට සිටින උත්තමයන්ගේ නාමයෙන් උසස් නාමයක් නුඹට සලසා දෙන්නෙමි. මාගේ සෙනග වන ඊශ්‍රායල් ඔවුන්ටම හිමි ස්ථානයෙහි වාසය කරමින් තවත් බැහැර කරනු නොලබන ලෙස මම ඔවුන්ට ස්ථානයක් නියම කොට ඔවුන් ස්ථීර කොට පිහිටුවන්නෙමි. දුෂ්ටයෝ පෙර කලාසේ තවත් ඔවුන්ට හිරිහැර නොකරන්නාහ. එසේ කරන්නේ මා ඊශ්‍රායල් කෙරෙහි වීර පුරුෂයන් පත් කළ කාලයේදී මෙන්ය. නොබේ සියලු සතුරන්ගෙන් නිදහස ලැබෙන්නට සලස්වන්නෙමි. ඇරත් සමිදානන් වහන්සේ නොබට වංශයක් උපදවා දෙන බව සමිදානන් වහන්සේම නොබට දන්වන සේක. නොබේ ආයු කාලය සම්පූර්ණ වී නොබේ පියවරුන් සමග සැතපුන කල්හි මම නොබෙන් පැවතෙන නොබේම දරුවෙකු නොබට පසුව රජකමට නංවා ඔහුගේ රාජ්‍යයෙහි ඔහු ස්ථීර කරන්නෙමි. ඔහුම මාගේ නාමයට මාලිකාවක් ගොඩ නගන්නේය. ඔහුගේ රාජ්‍යයේ සිංහාසනයද සදාටම ස්ථීර කරන්නෙමි. මම ඔහුට පියෙක් වන්නෙමි. ඔහු මට පුත්‍රයෙක් වන්නේය. ඔහු අයුතුකම් කළොත් මම පියකුමෙන් ඔහුට ඉපලෙන් දඩුවම් කරන්නෙමි. මිනිසුන් පහර දෙනසේ ඔහුට පහර දෙන්නෙමි. එහෙත් නොඹේ මාර්ගයෙන් මා විසින් අහක් කරන ලද සාවුල්ගෙන් මාගේ ස්ථිර ප්‍රේමය පහ කළ ලෙස ඒ රජුගෙන් එය පහ නොකරන්නෙමි. නොඹේ වංශයද රාජශ්‍රියද මා ඉදිරියෙහි සදහටම ස්ථිර කරනු ලබන්නේය. නොබේ සිංහාසනය සදාටම පිහිටුවනු ලබන්නේය. මේ සියලු වචනවල හැටියටත් මේ මුළු දර්ශනයේ හැටියටත් නාතාන් දාවිත්ට දැන්වීය. දාවිත් රජුගේ ස්තුතිදීමේ යාඥාව. එවිට දාවිත් රජ ඇතුළට ගොස් සමිදානන් වහන්සේ ඉදිරියේ හිඳගෙන මෙසේ යැදීය. දෙවි ස්වාමින් වහන්ස, ඔබ වහන්සේ මෙපමණ දුර මා ගෙන ඊමට තරම් මම කවරෙක්ද? මාගේ වංශය කුමක්ද? එහෙත් දෙවි ස්වාමින් වහන්ස, මේ දේවෝද ඔබ ඇස් හමුයෙහි සුළු දෙයකි. මතු බොහෝ කලකට පවතින ඔබේ මෙහෙකරුවාගේ වංශය ගැනත් ඔබ වහන්සේ කතා කළ සේක. දෙවි ස්වාමින් වහන්ස, මතු පරම්පරාද මට පෙන්වා ඇත. දාවිත් ඔබ වහන්සේට තවත් කුමක් කියන්නද? දෙවි ස්වාමින් වහන්ස,
ඔබ නම් ඔබේ මෙහෙකරුවා දන්නා සේක. ඔබ මේ සියලු උසස් දේ කොට ඔබේ මෙහෙකරුවාට එය දැන්වූයේ ඔබේ පොරොන්දුව නිසාය. ඔබේ සිතට එකඟ ලෙසය. එබැවින් දෙවිස්වාමින් වහන්ස ඔබ උතුම්ව සිටින සේක. ඔබ වහන්සේට සමාන කෙනෙකු ගැන අප කන්වලින් කවදාවත් අසා නැත. ඔබ හැර වෙන කිසි දෙවි කෙනෙක්ද නැත. මිහිපිට කුමන ජාතියක් ඔබේ සෙනග වන ඊශ්‍රායල්ට සමානද? දෙවිස්වාමින් වහන්ස තමන් සෙනග වන පිණිස දෙවියන් වහන්සේ විසින් වහල්කමින් මුදා ගන්නා ලද තවත් ජාතියක් ඇද්ද? ඔබ වහන්සේ කීර්තිය දිනාගන්න පිණිස උදාර වූ භයානක වූ දේ කර දුන් තවත් ජාතියක් ඇද්ද? අන්‍ය ජාතීන්ද පන්නා දමා ඔවුන්ගේ දෙවිවරුන්ද පන්නා දමා මිස්ර දේශයෙන් තමන් වහන්සේ උදෙසා මුදාගත් ජාතියට සමාන අන් ජාතියක් ඇද්ද? මෙසේ ඔබේ සෙනග වන ඊශ්‍රායල් සදහටම ඔබට සෙනගක් වශයෙන් ස්ථීර කරගෙන සමිඳුනි ඔබම ඔවුන්ගේ දෙවියන් වහන්සේව සිටින සේක. ඉතින් දෙවිස්වාමින් වහන්ස ඔබේ මෙහෙකරුවා හා ඔහුගේ වංශය ගැනත් ඔබ වදාළ වචන සදාටම ස්ථිර කොට ඔබ වදාළ ලෙස කළ මැනව. ඊශ්‍රායල් කෙරෙහි දෙවියන් වහන්සේව සිටින්නේ සියලු බලති සමිඳානන් වහන්සේයයි කියනු ලැබීමෙන් ඔබේ නාමය සදහටම පසුසුම් ලැබේවා. ඔබේ මෙහෙකරුවන දාවිද්ගේ වංශයද ඔබ ඉදිරියෙහි ස්ථීරව තිබේ. මන්ද ඊශ්‍රායල් වරුන්ගේ දෙවිවන සියලු බලති සමිඳානන් වහන්ස ඔබ කතා කොට මම නුඹට වංශයක් සාදා දෙන්නෙමි ඔබේ මෙහෙකරුවාට එළිදරව් කළ සේක. එබැවින් මේ යාඥාව ඔබට ඔප්පු කරන්නට ඔබේ මෙහෙකරුවා ධෛර්ය ගත්තේය. ඉතින් දෙවිස්වාමින් වහන්ස ඔබම දෙවියන් වහන්සේය. ඔබේ වචනය සැබෑමය. ඔබද ඔබේ මෙහෙකරුවාට මේ යහපත් දේ පොරොන්දු වූ සේක. එබැවින් ඔබේ මෙහෙකරුවාගේ වංශය ඔබ ඉදිරියෙහි සදහටම පවතින පිණිස ඊට ආශිර්වාද කරන්නට ඔබ කැමති වන සේක්වා. මන්ද දෙවිස්වාමින් වහන්ස ඔබ එසේ වදාළ සේක. ඔබේ ආශිර්වාදය මගින් ඔබේ මෙහෙකරුවාගේ වංශය සදහටම ආශිර්වාද කරනු ලැබේවා. 8 වන පරිච්ඡේදය දාවිද් රජුගේ යුද්ධ ව්‍යාපාර. ඉන්පසු දාවිද් පිලිස්තිවරුන්ට පහර දී ඔවුන් යටත් කරගෙන අගනුවර පාලනය පිලිස්තිවරුන් අතින් පැහැරගත්තේය. ඔහු මෝවවරුන්ටත් පහර දී ඔවුන්ට බිම දිගවන්නට සලස්වා ලණුවකින් මැන්නේය. මරණයට පත් කිරීමට පේලි දෙකක්ද ඉතුරු කරන පිණිස එක සම්පූර්ණ පේලියක්ද මැන වෙන් කළේය. මෙසේ මෝවවරු දාවිද්ට මෙහෙකරුවන් වී කප්පම් කිවූහ. තවද රෙහෝබ්ගේ පුත්‍රයාද ජෝබාහි රජද වන හදද් එෂෙර් යුප්‍රටිස් ගංගාව ළඟ තමාගේ බලය නැවත පිහිටුවන්නට යද්දී දාවිද් ඔහුටත් පහර දී අසරුවන් 1700ක්ද පාබල සෙනඟ 20000ක්ද ඔහුගෙන් අල්ලාගෙන එයින් රථ 100කට අසුන් ඉතිරි කරගෙන අනික් සියලු අශ්වයන්ගේ උදි කපා අබලන් කළේය. දමස්කයෙහි සිරියන්වරු ශෝබාහි රජ වූ හදද් එෂෙර්ට උපකාර කරන්නට ආහ. එවිට දාවිද් සිරියන්වරුන්ගෙන් මිනිසුන් 22000ක් මැරුවේය. සිරිය දමස්කයේ මුරකාර හමුදා තැබුවේය. සිරියන්වරුද දාවිද්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙවූහ. දාවිද් ගිය තැන සමිඳානන් වහන්සේ ඔහුට ජය අත්කර දුන් සේක. දාවිද් හදද් එෂෙර්ගේ සේවකයන්ට තිබුණු රන් පලිස් රැගෙන ජෙරුසලමට ගෙනාවේය. බෙටාද බෙරුතයිද යන හදද් එෂෙර්ගේ නගරවලින් දාවිද් රජ ලෝකට බොහෝ සීන් ගත්තේය. දාවිද් හදද් එෂෙර්ගේ මුළු සේනාවට පහර දුන් බව හමාති රජවන තොයි ඇසූ විට දාවිද් එසේ හදද් එෂෙර්ට විරුද්ධව සටන් කොට ඔහුට පහර දුන් නිසා දාවිද්ට ආචාර කරන්නටත් ඔහුට ආශිර්වාද කරන්නටත් ඔහු වෙත තමාගේ පුත් ජෝරාම්ය වේය. මන්ද හදද් එෂෙර් හා තොයි අතරේ යුද්ධ පැවතුනේය. ජෝරාම් රන් බඩුද රිදී බඩුද ලෝකඩ බඩුද කෙනා වේය. මේවාද දාවිද් රජු යටතේ කරගත් සියලු ජාතීන්ගෙන්ගත් රන් රිදීද ඔහු සමිධානන් වහන්සේට කැප කළේය. ඔහු ඒ රන් රිදී ගත්තේ ඒදම්වරුන්ගෙන්ද මෝවවරුන්ගෙන්ද අම්මුන්වරුන්ගෙන්ද පිලිස්තිවරුන්ගෙන්ද අමලෙක්වරුන්ගෙන්ද රෙහෝබ්ගේ පුත් ශෝබාහි රජ වූ
හදත් එෂෙර්ගෙන්දගත් කොල්ලයෙන් වේ. දාවිද් ලොනු මිටියාවතෙහි ඒදම්වරුන්ගෙන් 18,000කට පහරදී ඇරී ආකල ඔහු කීර්තියට පත්විය. ඔහු ඒදොම්හි හැමතැනම මුරකාර හමුදා තැබුවේය. සියලු ඒදොම්වරු දාවිද්ද මෙහෙකරුවෝ වූහ. දාවිද් ගිය තැන්හි සමිඳානන් වහන්සේ ඔහුට ජය අත්කර දුන් සේක. දාවිද් මුළු ඊශ්‍රායල් කෙරෙහි රජකම් කරමින් තමාගේ මුළු සෙනඟට විනිශ්චය හා යුක්තිය ඉෂ්ට කළේය. ෂෙරුයාගේ පුත් ජෝවාබ් සේනාපතියව සිටියේය. අබිලුත්ගේ පුත් ජෙහෝෂාපාට වාර්තාකරුවාව සිටියේය. අහිතුබ්ගේ පුත් ශාදොක් හා අබියාතරගේ පුත් අබිමෙලෙක් පූජකයන්ව සිටියහ. සෙරායා ලේකම්ව සිටියේය. ජෙහෝයාදාගේ පුත් බෙනායා කෙරුතිවරුන්ද පෙළුතිවරුන්ද කෙරෙහි අධිපතියව සිටියේය. දාවිද්ගේ පුත්‍රයෝ පූජකවරුන්ව සිටියහ. නම්වන පරිච්ඡේදය. දාවිද් රජු සහ මෙපිබොෂෙත්. දාවිද් කතා කොට සාවුල්ගේ වංශයෙන් යමෙක් තව ඉතුරුව සිටීද සිටිනවා නම් මම ජොනතන් නිසා ඔහුට කරුණාව පෙන්වමි කීවේය. සාවුල්ගේ වංශයට අයිති ශීබා නම් මෙහෙකරුවෙක් විය. ඔවුන් ඔහු දාවිද් ළඟට කැඳවාගෙන ආකල ඔබ ශීබාදැයි රජ ඇසීය. ඔහුද ඔබේ මෙහෙකරුවා වන මම ශීබායයි කීවේය. රජද සාවුල්ගේ වංශයෙන් තවත් කිසිවෙක් ඉතිරිව ඇද්ද? ඉතිරිව ඇත්නම් මම ඔහුට දෙවියන් වහන්සේගේ කරුණාව පෙන්වන්නෙමි කීවේය. ශීබා පිළිතුරු දෙමින් ජොනතන්ගේ පුත්‍රයෙක් තවම සිටී. ඔහු කොර වූ කෙනෙකැයි රජුට කීය. එවිට ඔහු කොතැනදැයි රජ ඔහුගෙන් ඇසීය. ශීබා පිළිතුරු දෙමින් ඔහු ලෝදිබාර්හි අම්මියල්ගේ පුත් මාකීර්ගේ ගෙදර සිටියැයි රජුට කීය. එවිට දාවිද් රජ පණිවිඩ යවා ලෝදිබාර්හි අම්මියල්ගේ පුත් මාකීර්ගේ ගෙදරින් ඔහුගෙන් වූයේය. සාවුල්ගේ පුත්‍රයා වන ජොනතන්ගේ පුත් මෙපිබොෂෙත් දාවිද් වෙත අවුත් මොනින් තලාවී වැන්දේය. දාවිද්ද මෙපිබොෂෙත් කියා ඔහු ඇමතුවේය. ඔබේ මෙහෙකරුවා මෙහි යැයි ඔහු කීය. දාවිද් කතා කොට එනවන සැබෑවටම ඔබේ පියා වූ ජොනතන් නිසා මම ඔබට කරුණාව පෙන්වා ඔබේ පියා වූ සාවුල්ගේ ගම්බිම් ඔබට නැවත දෙන්නෙමි. ඔබ නිතරම මා සමග එකට වාඩි වී කෑම කන්නේහි යැයි ඔහුට කීය. ඔහු වැඳ කතා කොට මාෆැනි බලුකුණකට සැලකීමට ඔබේ මෙහෙකරුවා කවරෙක්දැයි ඇසීය. එවිට රජු සාවුල්ගේ වැඩකාරයා වන ශීබාට හඬගසා සාවුල්ටත් ඔහුගේ මුළු වංශයටත් අයිතිව තිබුණු සියල්ල ඔබේ ස්වාමියාගේ පුත්‍රයාට දෙන්නෙමි. එබැවින් ඔබේ ස්වාමියාගේ පුත්‍රයාට කෑම කන්නට ලැබෙන පිණිස ඔබ සහ ඔබේ පුත්‍රයෝද ඔබේ වැඩකාරයෝද ඔහු උදෙසා බිම් වගා කොට එහි අස්වැන්න රැස් කරගන්න. එහෙත් ඔබේ ස්වාමියාගේ පුත් මෙපිබොෂෙත් මාගේ මේසේ කෑම කනු ඇතැයි කීවේය. ශීබාට පුත්‍රයෝ 15 දෙනෙක් හා වැඩකාරයෝ 20 දෙනෙක් සිටියහ. එවිට ශීබා කතා කරමින් මාගේ ස්වාමින් වන රජ්ජුරුවන් තමන්ගේ වැඩකරුවාට අනුකරන සියල්ල ලෙස ඔබේ මෙහෙකරුවා කරන්නේ යැයි රජුට කීවේය. මෙපිබොෂෙත් වනාහි රාජපුත්‍රයන්ගෙන් එක්කෙනෙකු මෙන් රජු සමග එකට වාඩි වී කෑම කෑවේය. මෙපිබොෂෙත්ද මයිකා නම් බාලපුත්‍රයෙක් සිටියේය. ශීබාගේ ගෙවැසි සියල්ලෝ මෙපිබොෂෙත්ගේ වැඩකාරයන්ව සිටියහ. මෙලෙස මෙපිබොෂෙත් ජෙරුසලමේ විසීය. මන්ද ඔහු රජ සමග එකට වාඩි වී නිතරම කෑම කෑවේය. ඔහුගේ දෙපයම කොර වී තිබිණි. 10 වන පරිච්ඡේදය. අම්මුන් සහ සිරියාව සමග යුද්ධ කිරීම. ඉන්පසු අම්මුන් වරුන්ගේ රජමිය ගියේය. ඔහුගේ පුත් බානුන් ඔහු වෙනුවට රජ වුණේය. දාවිද් කතා කරමින් බානුන්ගේ පිය වූ නාහෂ් මට කරුණාව පෙන්වූ ලෙස මම බානුන්ට කරුණාව පෙන්වමි. ඔහුගේ පියාගේ මරණය ගැන ඔහු සනසන පිණිස තමාගේ සේවකයන් අත පණිවුඩයක් යවීය. දාවිද්ගේ මෙහෙකරුවෝ අම්මුන් වරුන්ගේ දේශයට පැමිණියහ. එහෙත් අම්මුන් වරුන්ගේ අධිපතියහු තමන්ගේ ස්වාමින් වන බානුන්ට කතා කොට දාවිද් ඔබ වෙත සැනසිලිකාරයන් එවූ නිසා ඔහු ඔබේ පියාණන්ට ගෞරව කරන්නේ යැයි ඔබ සිතන්නේහිද? දාවිද් තමාගේ සේවකයන් ඔබ වෙත එවා ඇත්තේ නගර සෝදිසි කර ඔත්තු බලා එය විනාශ කරන අදහසින් නොවේදැයි කීහ.
එබැවින් බානුන් දාවිත්ගේ සේවකයන් අල්ලා ඔවුන්ගේ රැවුලින් භාගයක් වූගා තට්ටම් දක්වා ඔවුන්ගේ ඇඳුම් මැදින් කපා දමා ඔවුන් යන්නට හැරියේය. ඒ බව දාවිට්ට දැන්නූ කල ඔහු ඔවුන් සම්බුවෙන පිණිස මිනිසුන් යැවීය. මන්ද එය මිනිස්සු බොහෝ සෙයින් ලැජ්ජාවට පමිණ සිටියහ. ඔබේ රැවුල් වැඩෙන කල් ජෙරිකෝවේ නැවතී සිට පසුව හැරී එන්නැයි රජ කියා යැවීය. තවද අම්මුන්වරු තමන් දාවිත් රජුට සතුරු වූ බව දැක පණිවිඩකාරයන් යවා බෙත්රෙහෙබ්හි සිරියන්වරුන්ගෙනුත් ශෝබාහි සිරියන්වරුන්ගෙනුත් පාබල සෙනඟ 20000ක්ද මිනිසුන් 1000ක් සමග මයකාහි රජුද ටෝබ්හි මිනිසුන් 12000ක්ද කුලියට ගත්හ. දාවිත් ඒ අසා ජෝආබ් හා බලවන්තයන් වෙන මුළු සේනාව යැවීය. අම්මොන්වරු පිටතට අවොත් දොරටුව ළඟ යුද්ධය සඳහා පෙළ ගැසී සිටියහ. ශෝබාහිද රෙහොබ්හිද සිරියන්වරු ටෝබ්හිද මයකාහිද මිනිස්සුත් එලිමහනේ භූමියෙහි වෙන වෙනම සිට ගත්හ. පෙරටුවෙන්ද පිටුපසින්ද සටන තමාට විරුද්ධව යොමුව තිබෙන බව ජෝආබ් දැක සියලු බලවන්ත ඊශ්‍රායෙල්වරුන් අතරින් කොටසක් තෝරාගෙන සිරියන්වරුන්ට විරුද්ධව පිහිටුවා සෙසු සෙනඟ අම්මුන්වරුන්ට විරුද්ධව සිටුවන පිණිස ඔහු තමාගේ සහෝදර අබිෂයි අතට භාර දී ඔහුට කතා කොට සිරියන්වරුන් මට වඩා බලවන්ත වූවොත් ඔබ මට උපකාර කරන්න. අම්මොන්වරුන් ඔබට වඩා බලවන්ත වූවොත් මම අවුත් ඔබට උපකාර කරන්නෙමි. අපේ සෙනඟ උදෙසාත් අපේ දෙවියන් වහන්සේගේ නගර උදෙසාත් ධෛර්යවත් වී සිටින්න, ස්ථීරව සිටින්න. සමිඳානන් වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වේවායි කීවේය. මෙසේ ජෝආබ්ද ඔහු සමග සිටි සෙනඟද සිරියන්වරුන්ට විරුද්ධව සටනට ලං වූහ. එවිට ඔවුහු ජෝආබ් ඉදිරියෙන් පලා ගියහ. සිරියන්වරුන් පලා ගිය බව අම්මුන්වරුන් දැක ඔවුහු අබිෂයි ඉදිරියෙන් පලා ගොස් නගරයට ඇතුල් වූහ. එවිට ජෝවාබ් අම්මුන්වරුන්ට විරුද්ධව යුද්ධ කොට ජෙරුසලමට පෙරලා ආවේය. සිරියන්වරු තමන් ඊශ්‍රායෙල්වරුන් ඉදිරියෙහි පරාජය වූ බව දැක එක් රැස් වූහ. හදද් එෂෙර්ද යුප්‍රටිස් ගංගාව එගොඩින් සිටි සිරියන්වරුන් ගෙන්වා ගත්තේය. ඔවුහු ඔවුන්ට පෙරටුව හදද් එෂෙර්ගේ සේනාපතියා වූ ශෝබා සමග හේලාම් නගරයට පැමිණියහ. එපවත් දාවිත් රජුට දැන්නූ කල ඔහු සියලු ඊශ්‍රායෙල්වරුන් රැස් කරගෙන ජොර්දානින් එගොඩ වී හේලාම් නගරයට ගියේය. සිරියන්වරුන්ද දාවිත් රජුට විරුද්ධව යුද්ධයට සැරසී ඔහු සමග සටන් කළ විට ඔහු ඊශ්‍රායෙල් ඉදිරියෙන් පලා ගියහ. දාවිත් සිරියන්වරුන්ගේ වියදුරන් 700ක්ද අසරුවන් 40000ක්ද මරා ඔවුන්ගේ සෙන්පති ශෝබාටත් පහර දුන්නේය. ඔහු එතනම මලේය. එවිට හදද් එෂෙර්ගේ සේවකයන් වන සියලු රජවරු තමන් ඊශ්‍රායෙල්වරුන් ඉදිරියෙහි පරාජය වූ බව දැක ඊශ්‍රායෙල්වරුන් සමග සාමදාන කිවිසගෙන ඔවුන්ට සේවය කළහ. මෙසේ සිරියන්වරු අම්මුන්වරුන්ට තවත් උපකාර කරන්නට බිය වූහ.